අංක 39 දැන් අපි ඉන්නේ. දැන් අපිව පේන්නේ. ඇයි ඒ පේන්නේ නැත්තේ? අපි නිවිච්ච බල්බ් එක වගේ. නේ? නිව පිටිපන්දම වගේ. මේකේ ආලෝකේ නෑ. ඒ නිසා මේක කරවලේ තියෙන්නේ. ඒ නිසා කාටවත් මේක පේන්නේ. ඉතින් දෙවියන්ට ප්‍රිය වෙනවා කියන තැන දියොන් ඔය කියන පැත්තෙන් දෙවියන්ට ප්‍රිය වෙනවා. ඒ ආලෝකය බොහොම ලෝකෙට හිත කරයි. ඒ කියන්නේ පරිසරයට හරිය හිත කරයි. ඒ ශරීරයෙන් නිකුත් වෙන මම කියන්නේ මම දැන් ඉස්සරහට කතා කරන මෛත්‍රී කියන තැනේදී හිත නිසා හටගන්න ශරීර රශ්මිය මේ ලෝකෙට හිත කරයි. ඒ නිසානේ බලන්න අර අම්මගේ තුරුල්ලේ තරම් දරුවෙකුට මේ අර මේ මොකක්ද ඒකට කියන්නේ සහනයක් දැනෙන්නේ නැහැ නේ වෙන කොහේදවත්. අම්මා කියන කෙනාව ඇස් දෙක පේන්නේ නැතුණත් දරුවෙකුට උණුසුමින් දැනෙනවා. ඇයි ඒ තරම් ඒ රශ්මි ධාරාව ඒ දරුවට හිත කරයි. හැබැයි සමහරට ඒ රශ්මිය වෙනත් දරුවෙකුට හිත කර නොවෙන්න පුළුවන්. ඒ දරුවා කෙරෙහි අම්මගේ ඒ මෛත්‍රී සාගත හිත උපදින්නේ නැත්නම් ඒ ආකාරයෙන් රශ්මි ධාරාවක් ශරීරයෙන් ඒ වෙලාවේ පිට වෙන්නේ. දැන් අම්මා දරුවට තුරුල් කරන් කිරි දෙන වෙලාවේදී ඒ දරුවා කෙරෙහි තියෙන සෙනෙහස නිසා අම්මගේ ශරීරයෙන් පිට වෙන රශ්මිය දරුවට බොහෝම හිත කරයි. ඒ නිසා මේ දරු සෙනෙහසේ ඒ උණුසුම ලැබුණ නැතොත් අපි කියන්නේ දරුවට පස්සේදී විවිධ ප්‍රශ්න තියෙනවා කියලා. ඒ උණුසුම ලැබෙන්න ඕන කියලා. මවුස් සෙනෙහස මා වගේ උණුසුම කියන එකනේ. ඒතර ඒ උණුසුම හරිය හිත කරයි. එතකොට අන්න ඒ වගේ අපේ ශරීරයෙන් ওই මෛත්‍රී සාගත හිත ඉපදිච්ච වෙලාවේ නිකුත් වෙන රශ්මිය මේ ලෝකෙට සතාසීපාවට ගහට කොලට හිත කරයි. හිත කර නිසා තමයි මොකක් වෙන්නේ? ඒ අය ප්‍රිය වෙන්නේ මේකට. අපිට ප්‍රිය වෙන්නේ එයාලට මේක හිත කර නිසා. ඒක ගත්තේ මේ වගේ. දැන් එක සැරේටම ලොකු කෑලි පහේ ටෝච් එකක් වගේ මූණට ඇල්ලුවොත් මේක මහා හිත කරයිද? ඇස් දෙක පියවලා මෙහෙම වෙනවනේ. ඒ කියන්නේ එපා කියනම කියවෙන්නේ. හැබැයි බොහොම සෞම්‍ය ආලෝකයක් මූණට වැටුණා තියෙන. ඒකයි අර උදේ 5:00 6ට වගේ වැටෙන සූර්යාලෝකය කියනකො. ඒකෙන් පුදුමාකාර ඇඟට තියෙන පොඩි ස්ථානයක් මේක ඇඟ පිබිදෙනවා වගේ දැනෙනවනේ. ඇඟේ අර මොනවාද වැටිලා තියෙන ගස් ටිකක් මේක නැගිටිනවා වගේ අර පර වෙලා තියෙන මල් නැත්තම් පොහොට්ටුව තියෙන එක මේක මේ පිපෙනවා වගේ අපේ ශරීරයටත් අර ඒ රශ්මිය මොකක් වෙනවද? හොඳ ජවයක් ලැබෙනවා. අන්න ඒ වගේ අපේ ශරීරයෙන් නිකුත් වෙන රශ්මිය අනිත් කෙනාට හොඳ ජවයක් ලැබෙන ප්‍රියමනාප වෙන එයාට බොහොම සහනයක් දැනෙන හිතට හරිය ආරක්ෂිත බවක් දැනෙනවා නම් එයා අපිට ප්‍රිය වෙන්නේ නැද්ද? එයා අනිවාර්යෙන් අපිට ප්‍රිය වෙනවා. සතාසීපාව බව ප්‍රිය වෙනවා. ඇයි එයා ළඟ ඉන්නකොට පුදුමාකාර සහනයක් දැනෙනවා. එයා ළඟ ඉන්නකොට පුදුමාකාර ආරක්ෂාවක් දැනෙනවා. එයා ළඟ ඉන්නකොට කිසිම පීඩාවක් දැනෙන්නේ. ඇයි එයාගේ ශරීරේ නිකුත් වෙන මේ රශ්මියෙන් පුදුමාකාර විදිහට අර අම්මා කෙනෙක්ගේ ළඟ ඉන්න දරුවෙකුට වගේ මේක දැනෙනවා. අන්න එතකොට මිනිස්සුયો අමනුෂ්‍යයෝ ප්‍රිය වෙලා දෙවියෝ ප්‍රිය වෙලා දෙවියෝ කියලා කියනවා. ඔන්න සතාසීපාව එතන මොකක් වෙන්නේ නැද්ද? පෑගුණක් කන්නේ නැහැ. මම අර දාලා කිව්වා මම ඔන්න ධම්මින්දහර තේරෙන ධම්මින්දහරලයි මේ රත්නපුරේ මම මෙහි ඔය ආරණ්‍ය ඉඳලා මෙහි ඉන්න ඉස්සෙල්ලා රත්නපුරේ පන්සලේ මේ ඔය ගොළුආයල කියලා පන්සලක් තියෙනවා. මේ පන්සලේ පන්සල ආවාසයේ වෙනම තියෙන මම ඉතින් එතන ඉන්න බැරි නිසා මේ ආවාසයේට උඩහින් ටිකක් චෛත්‍යය තියෙනවා. චෛත්‍ය හදපු එක චෛත්‍ය නිකන් කන්දක හදලා තියෙන. චෛත්‍ය යට පොඩි කාමරයක් හදලා තියෙනවා. නිකන් කැලේට වගේ වෙන්නේ තියෙන්නේ. මම ඉතින් මේ ඒකේ තමයි හිටියේ ඔය සතියක් විතර එහෙ හිටියා. ඒකේ තමයි හිටියේ. ඉතින් ගලක් තියෙන ගලේමයි කාමරේ වගේ හදලා තියෙන්නේ. ජීමිති දාලා හදලා තියෙන්නේ. ඒකේ පොඩ්ඩක් මේ සාමාන්‍ය බිම් මට්ටම මෙහෙම නම් උඩ හරියෙන් පොඩි ඇඳක් වගේ හදලා තියෙන සිමෙන්තියෙම. ගලෙන් පොඩි පඩි පෙලක් තියෙන ඇඳට නගින්න. මම ඕකෙත් පැදුරක් දාගෙන කොට්ටෙත් නැහැ. නාන කඩේ ගුලික ලොල්ලුට තියාගන්න කොට්ට නැතිවර නේ. ඉතින් අර පුරුදු වෙන්නත් එපායි. කොහොම තමයි මම නිදාගත්තේ. ඉතින් දොරක් තියෙන දොරෙන් යට පළුවක්ම නැහැ. දිරලා ගිහිල්ලා ඒක පාවිච්චි කරපු නැති කාමරයක්. වවුල් වරේම හිටපු එක මම ඉතින් පොඩ්ඩක් අස්පරස් කරලා යන් ඒකේ හිටියේ මම. ඉතින් දවසක් මේ රාත්‍රියේ මේ ටෝච් එකකුත් තිබුණා. රාත්‍රියේ දැන් මම ඇඳේ නිදා ගන්නකොට මේ එක සැරේට ඇඟේ වදින මොකද්ද වගේ. ඊට මම එක සැරයක් ඉතින් බැලුවා මොකක්ද එහෙම ලොකුවට දැනෙන්නේ ඒකුත් නෑ. මම ටෝච් එකේ ගිහින් ටෝච් එක බලන ටෝච් එක ආයෙ සැරයක් නිදිමතේ ආයෙ සැරයක් ඇඟේ වදිනවා. කොහොමද කියලා ටෝච් එක ගන්න ගහලා බලනකොට මෙන්න මේ දාන් විතර ඇති අර මොකක්ද ඒකට කියන්නේ කරවැලාද මොකක්ද කියලා. කරවැලාද මන්ද. මේ මීට වඩා ලොකේ කොහොමද? ඔව් පැදුරේ. දැන් මගේ පැදුරේ පැත්තේ මගේ දැන් ඇඟේ වදිනවා වෙවිලා. ඊට පස්සේ මම බය වුණා ඇත. මේ ටෝච් එක අරගෙන ටෝච් එක ගැහුවට පස්සේ බහැලා මම පහළට බහැලා
ලයිට් එක දැම්මම පස්සේ ඌ එතනින් පහළට වැටලා ඌ අර දොරින් එළියට ගියා. නමුත් දැන් ඌ මගේ ඇඟටත් වැදිලානේ. ඇඟටත් මේලා උනා කන්න තිබුණනේ. නේ? ඉතින් පැදුරට එන්නේ මොකටද? මම බැලුවේ මේ මාත් එක්ක මොකක් හරි පෙර සම්බන්ධයක් තියෙනවද නැහැ. පැදුරට ඇවිල්ලා මේ පැදුරේ ඇවිල්ලා හිටියත් දැන් ඌ එහෙම හානියක් උනේ නැත්තේ මොකක් හරි දෙයක් නිසා වෙන්නේ. දැන් ඊට පස්සේ ධම්මහරකෝ අපෝ ඕක නම් ඉන්න එපා මේ ඕකේ හඳුන් හර්පයක් තියෙනවා මේ පහල ඇවිල්ලා නිදියා ගන්න කියලා. මම කෝ නෑ ඉතින් හානියක් වෙන්න විදියක් නෑ නේ. ඉතින් අපි කියන්නේ එහෙම හිතන්නත් හොඳ නෑ නේ. බැරි වෙලා ඕක කෑවනම් ඉතින් මැරෙනවා. ඒක වෙනම දෙයක්. මේ නමුත් ඒ සතා එහෙම හිංසාවක් කරේ නෑ. ඒ වගේ දැන් සමහර අය ඉන්නවා සතුන් සර්පය අතින් අල්ලනවා. හානි කරන්නේ නැහැ. හැබැයි ඉතින් තමයි ඕගොල්ලෝ ගිහලා නිකන් අල්ලන්න ගිහලා කවා ගන්න එපා. හොඳේ මේව කියලා. අපේ මෛත්‍රී සාගත හිත ඉපදුනොත් අපේ අතින් අපිට ඒක කරන්න පුළුවන්. ඒක වෙන්නේ නැහැ. ඒ සතා එහෙම කරන්නේ නැහැ. හැබැයි ඒ හිත උපදවන විදිය තාම දන්නේ නැහැ නේ. ඒක තමයි මම කියන්නේ යන්නේ. ඉතින් ප්‍රතිඵල ටිකේ පයි කියන්නේ ඕගොල්ලන්ට ලැබෙන දේ ගුවහමනේ ඕක කරන්නේ යන්නේ. ඒ නිසා මේ ප්‍රතිඵල ටික. මෙන්න මේ මෛත්‍රී සාගත හිතෙන් මෙන්න මේ ශරීරය ආලෝක මට්ටම වෙනස් වෙන එක. ඒකෙන් භෞතික විද්‍යාව පැත්තෙන් ගත්තොත් අර එන්සයිම් ශ්‍රාවය වෙලා මූණ පැහැපත් වෙනවා සහ ඒ ප්‍රියමනාප භාවයේ සංවර්ධනය වෙන එක. ඊට පස්සේ මොනවද වෙන්නේ? ඒ ශරීරයට හිත කර එන්සයිම් ශරීරයට නිකුත් වුණාට පස්සේ දැන් අපි තරහ ගන්න එපා කියන නිතර මොකද? ශරීරයට අහිත කර දේවල් එන්සයිම් තමයි නිකුත් වෙන්නේ. දැන් ගෑස්ට්‍රික් හැදෙන්නේ මොනවද? චුවින් ගන් අරව මේවා කන්න එපා කියලා කියන ගෑස්ට්‍රික් හැදෙනවා කියලා කියනනේ. ඇයි අර ඇසිඩ් එක ශ්‍රාවය වුණාම මේ ඇසිඩ් එකෙන් ආමාශ පිච්චෙන්න ගන්නවා. එතකොට ඒ වගේ විවිධ කේන්ති ගන්නකොට නිකුත් වෙන දෙයින් ශරීරයට අහිත කරලා ලෙඩ රෝග හට ගන්නවා. මූණ පළු වෙනවා. ඒක නෙවෙයි තරහ ගියාම බේරන්නේ මූණ වල හැටිනේ. මූණ පළු වෙලා වෙවුලන් අරගෙන මහා ප්‍රශ්නයක් වෙනවා. හිතන්නේ ඒක නිතර ඒකට ශ්‍රාව්‍ය වුණා. කොයි වෙලාවෙ තියෙන්නේ කොහොමද? කොයි වෙලාවෙත් ලේ කඳුලක් ඌනේ නැහැ. නේ? මූණ පළු වෙලා බලන්න බයයි. ඒ වෙලාවට කියන්නේ අපෝ මෙයාට තරහ ගියා නම් මූණ දිහා බලන්න බෑ යකා වගේ. ඇයි දැන් මේ මිනිස්සේ යකෙක් වෙන්නේ කොහොමද? අර තියෙන ස්වરૂපේ සම්පූර්ණයෙන් මොකක් කියලා යනවද? අර ශ්‍රාවයන් නිසා මොකක් වෙනවද? වෙනස් වෙලා යනවා. එහෙනම් මේ පැත්තෙන් ගත්තාම මෙන්න මේ දේවල් වෙනස් කරගන්න මෙන්න මේ මෛත්‍රී සාගත හිත අනිවාර්යෙන් උපදින්න ඕනේ. දැන් මේ මෛත්‍රී සාගත හිත කියන එක තමයි කරන්න ලේසි වැඩක් එම නෙමෙයි. දැන් ඕගොල්ලෝ අර දෙන්නම් වැටේ අද ඉඳලා කියලා හිතාගෙන හිටියේ මේක එහෙම ලේසියෙන් කරන්න පුළුවන් එකක් එම නෙමෙයි. ඒක මෙන්න මෙහෙම තේරුම් ගන්න. දැන් අපි හිතන් ඉන්නවා මෛත්‍රී සාගත හිත කියලා කියන්නේ මෛත්‍රී සාගත චිත්තය කියලා කියන්නේ මම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා කියන එක කියලා. ඒ මෛත්‍රී සාගත හිතද මෛත්‍රී කියන වචන ටිකක්ද? ඔය මෛත්‍රී කියන වචන ටිකක්. ඕක කිව්වයි කියලා ඒ හිත උපදින්නේ නැහැ. ඕක කිව්වයි කියලා ඒ හිත උපදින්නේ නැහැ. දැන් ඕගොල්ලෝ දන්නව නේද තරහ ගියාම මූණ කළු වෙලා රෞද්‍ර වෙලා අරන් එහෙම වෙනවනේ නේද? දැන් මං කියන ඕගොල්ලන්ට තරහ ගියා වගේ වෙන්න පොඩ්ඩක්. දැන් තරහ ගියා වගේ පෙන්වන්නේ කිව්වොත් ඕගොල්ලන්ට පුළුවන් මූණ වෙනස් කරලා පෙන්වන්න. නේ? ඒ තරහ ගියපු වෙලාවට මූණ තියෙන වෙලාවට බොරුවට මම තරහ ගියා වගේ තමයි ඒ වෙලාවෙ හිටියේ තරහ ගියේ නැහැ කියලා කියන්නේ. මූණ වෙනස් කරලා පෙන්වන්න පුළුවන්. හැබැයි මූණ වෙනස් කරාට හිතයි ශරීර අභ්‍යන්තරය ඒකට අනුව වෙනස් වෙනවද? හිතයි ශරීර අභ්‍යන්තරය ඒකට අනුව වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැති වුණාට පස්සේ ශරීර අභ්‍යන්තරයෙන් නිකුත් වෙන ශ්‍රාවයන් මොකක් වෙන්නේ නැද්ද? දැන් අපිට තරහ ගියා වගේ පෙන්වයි කියලා තරහ ගියාම ඇති වෙන අර මූණ කළු වෙලා ඇඟ වෙවුලන්න අරගෙන එහෙම දේවල් වෙනවද? එහෙම වෙන්නේ නැහැ. එහෙනම් එහෙම වෙන්නේ මොකක් වුණොත්ද? තරහ ගියොත් විතරයි. එතකොට තරහ කියන දැන් මෛත්‍රී පැත්තකින් කියනකො තරහ කියන චිත්තයෙන් තමයි තරහ කියන සැබෑ චිත්තයෙන් තමයි අන්න අර ශ්‍රාවය ශරීරයට ගන්න ඕනේ. ඒක තරහ ගියා වගේ පෙන්වයි කියලා. වගේ පෙන්වයි කියලා ඉන්නේ නැහැ. දැන් මට තරහ ඒවා කියලා එහෙමනම් අරගෙන නිකුත් වෙනවද? වෙනවනම් බලන්න ඕගොල්ලෝ තරහ ගියපු වෙලාවට ඇඟට දැනෙන මහා අමාරුවයි මේවා පොඩ්ඩක් සක්‍රිය වෙන එකයි අර වේගවත් වෙන එකයි ඇඟ වෙවුලන්න ගන්න එකයි තරහ ඒවා කිව්වහම එනවද? එන්නේ. තරහ ගියා වගේ දැන් ඇක්ටිං කරන්න බලන්න. ඕගොල්ලෝ ගෙදර ගිහිල්ලා කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා හරි බලන්නකෝ. තරහ ගියා වගේ මම මේ කියන කාරණා හොඳින් තේරුම් ගන්න. තරහ ගියා වගේ පෙන්වන්න හදන්න. පෙන්වුවම එහෙම වෙනවද? ඒ වෙන්නේ නැහැ. තරහ ගියයි කිය තරහ ඒවා කියලා කිව්වට ඒ ශරීරයේ ඒ මට්ටමට වෙනස් වෙන්නේ නැහැ. තරහ ගියා වගේ රඟපෑවට ඒ මූණෙන් බාහිරින් දඟලන්න කෑ ගහන්න පුළුවන් ශරීර අභ්‍යන්තරයේ ඒ මට්ටමට හැදෙන්නේ නැහැ. හැදෙන්නේ නැහැ නේ. හැදෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ එන්සයිම් ශ්‍රාවය වෙන්නේ
නැතිනම් මෛත්‍රී වේවා 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 කියලා කිව්වට වෙන්නේ නැහැ. මෛත්‍රී සාගත ඔහොම කරයි කියලා ඇක්ටිං කරයි කියලා. සුවපත් වේවා. එහෙම ඇක්ටිං කරයි කියලා. එහෙම කරයි කියලා ඕක වෙන්නේ. ඕක වෙන්නේ නැහැ. මේක වෙන්න ඕනේ මොකද්ද? හැබෑවටම තරහ යන්න ඕනේ. නේ? තරහ ඒවා කියලා කිව්වත් ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි මෛත්‍රී ප්‍රතිඵල දන්නේ නැහනේ. ඒ වුණාට දැන් තරහ වෙන ගියාම ඇති වෙන දේ අපි දන්නේ අත්දැකීමනේ. එතනින් ඔතෙන්ට එන්නේ. එතනින් ආවම ලේසි ඔතෙන්ට එන්නේ. තරහ ගියාම දැනෙන ඇඟට දැනෙන පීඩාව, ප්‍රශ්නය, වේගවත් වීම, හෘද ස්පන්දනයේ වැඩිවීම නේ. ওই ටික ඔක්කොම වෙනවා අපිට අත්දැකලා තියෙනවා. ඒ අත්දැකීම ගන්න බෑ තරහ ඒවා කියලා කිව්වට. දැන් නිකන් ඉන්නලාට ඒක අරන් බලන්න පුළුවන්ද? නිකන් ඉන්නලාට ඒක අරන් බලන්න බෑ. අරන් බලන්නම් මොකක් කරන්න ඕනද? මොකක් හරි සිදුවීමක් ඉස්සරහට යන්න ඕන. යන්නම ගියපු වෙලාවට විතරයි ඒ සැබෑ මේ සිතවිල්ල. සැබෑ සිතවිල්ල උපදින්නේ. එහෙනම් ඕගොල්ලෝ හිතන්න පළක් බැඳගෙන අවුරුද්දක් භාවනා කරත් මෛත්‍රී සාගතයි කියලා සත්‍යයෙන් දුක්ඛේතා නිරෝගීතා සූපත් වේවා කියලා කිව්වයි කියලා ඔය ශරීරයේ වෙනස සිද්ධ වෙලා ශරීරයෙන් එන්සයිම් නිකුත් වෙයිද? මම මේ භෞතික විද්‍යාව පැත්තෙන් කතා කරන්නේ තේරෙන්න නිසා. වෙනවද? වෙන්නේ නැහැ. එහෙනම් ඔය භාවනාවේ මේ බුදුහාමුදුරුවෝ කියපු අර්ථය වෙන්නේ නැහැ. සුඛං සුඛති සුඛං පරිබුද්ධති නපාපකං සුඛිනම් පස්සති මනුස්සානං වා ප්‍රිය හෝති අමනුස්සානං වා ප්‍රිය හෝති ඔය ටික වෙන්නේ නැහැ. ওই ටික ඉතින් වෙනවයි කියලා හිතන් ඉන්න සමහර රෝග කරලා අර තමන්ගේ හිත කුචික වගේ තමන් කිපින් කුචික වගේ කුචු කියලා කවුරු කිචික වන්නේ නැතනම් තමන්ම කිචික වගේ. එතකොට හරි ෂෝක් නේ. හරි ෂෝක් කියලා තමන් කිචික වගේ. අන්න ඒ වගේ තමයි ඔය මෛත්‍රිය. මොකද්ද? තමන්ට තමන් කිචික වගන්න වගේ වැඩක්. එහෙම නැතුව මේ මෛත්‍රී සාගත චිත්තයේ සැබෑවටම හිතේ ඉපදුනොත් මොකක් වෙනවද? ඔන්න ඔය කියන දේ වෙන පරිවර්තන ටික මොකක් වෙනවද ජීවිතය ඇතුලේ? නියත වශයෙන්ම වෙන්න ඕන. වෙන්නේ නැත්නම් බුදුහාඳුරු මෙත්තානිසං සූත්‍රයේ කියප එක මොකක් වෙනවද? වැරදි. එහෙනම් බුදුහාගේ දහම කාලිකයිද අකාලිකයිද? එදාට හරි ගියට ඕක අදට හරියන්නේ නැහැ. හාමුදුරනේ කිව්වොත් බුදුහාගේ දහම අකාලික නැහැ. බුදුහාමර කියන මේක එදත් අදත් අනාගතයටත් මේක මෙහෙම. මේ දහම එදත් මෙහෙමයි අදත් මෙහෙමයි අනාගතයටත් මෙහෙමයි නම් මෙත්තානිසංසය අර විදියට මෛත්‍රිය වඩන කෙනාට මිනිස්සු අමනුෂ්‍ය ප්‍රිය වෙනවා දෙවියෝ අපිව රකින්න සතුන් සර්පයන්ගෙන් නැහැ හීන දකින්නේ නැහැ හොඳට නිදා ගන්න හොඳට අවදි වෙනවා මේ දේවල් ටික වෙනවා නේ මරණයෙන් මත්තේ සුගතිගාමී වෙනවා කියලා කියනෝනේ නේ දැන් අපිට ඒක වෙන්නේ නැත්තේ ඇයි මරණයෙන් මත්තේ ටික පැත්තකින් තියන්නකෝ මේ අපි නිදාගන්නේ සුඛං සුගතිද හරියට දඟලලා මෙහාට දඟලලා බොහොම අමාරුවෙන් නිදාගන්නේ නැගිටිනකොට ඉතින් හතර පළාතේ ඉන්න මිනිස්සු ඉවරයි නේ ඈනමක් කරලා හෑ ගුයි ගාලා නැගිටිනකොට ඒ කියන්නේ බොහොම ප්‍රියමනාපව අර කියන්නේ මේ අපිට වෙලාව බොහොම ප්‍රියමනාපව අර කියන්නේ ගුවන් යානාවක් සමහර ඔයගොල්ලෝ දැක් ගුවන් යානාවල ගිහිල්ලා නැහැ නේද ඒක අත්දකින්න ගන්නේ දැන් එක සැරේට වාහනයක් ඇවිල්ලා දැන් බස් එක යනවනේ බස් එකේ දැන් ඔන්න මෙතන බස් එකේ බහිනා කියන්නකෝ බස් එක වේගෙන් ඇවිල්ලා මෙතනම එක සැරේට බ්‍රේක් කරවද ඩ්‍රයිවර් මහත්තයා වේගෙන් ඇවිල්ලා බස් වලට එක සැරේට බ්‍රේක් කරනවා ගිනින් ගාලා ඔක්කොම ඉන්න අය ටික මොකක් වෙනවද ඉතර හරේ මෙහි ගිහලා පොළොවට වදිනවා. එහෙම වෙනවනේ. දැන් අන්න එකට කියනවා මේ රළු මට්ටමේ බ්‍රේක් කරනවා. රළු මට්ටමේ බ්‍රේක් කරා. හැබැයි සාමාන්‍ය බස් වල එහෙම කරනවද? එහෙම කරන්නේ ඈත ඉඳලා ඇවිල්ලා හිමීන්තර Tamanට ඇඟටත් නොදැනෙන මට්ටමේ තමයි දක්ෂ මේ ඩ්‍රයිවර් මහත්තයා ඉන්නවා මොකද කරන්නේ? අනේ එයාට ඇඟටවත් නොදැනෙන මට්ටමේ තමයි මේක හිමින් නවත්තන්නේ. දැන් අපි ඔන්න ඔය වගේ අපි රැයට නිින්ද යනකොට අපිටත් නොදැනෙන්න නිින්ද යනවද? මේක නිකන් එක සැරේට බ්‍රේක් ගහපුවා වගේ දඟලලා හිටපු ගමන් නිින්ද යනවා. අපිට හිටපු ගමන් නිින්ද යනවා. උදේට ඇහැරෙනකොටත් අපිට චුට්ට ඇහැරලා ඇඟට කිසිම අමාරුවක් නැතුව බොහෝම සෑල්ලුවෙන් නිකන් රැය නිින්දට ගියපු වෙලාවේ වගේම අවදි වෙනකොට අර සොෆ්ට් ලෑන්ඩ් එකක් කියලා කියනවා. වාහනේ හිමින් නවත්තන. අන්න ඒ වගේ ඇහැරෙනකොට කිසිම කරදරයක් නැතුව ඈනුම් ඇරලා අර මේ කරකට කඩන්න අර හිමේ මුකුත් නැතුව හිමින් ඇහැරෙනවා නම් මොකක් වෙලාද? ටිකක් හොඳ මට්ටමක්. හැබැයි අපිට වෙන්නේ එහෙමද? එක සැරේට ඇහැරුණා ඕ ඇටපතර දෙනවා. ඒ කියන්නේ නිදාගත්ත එකේ ගොංකමක් එල්ලීට. ඇයි අර හවසටම නිදාගෙන ඇහැරුණාම වෙයි. හවසටම නිදාගත්තාම ඊට පහුවෙයි. ඊට පැය ගාණක් යනකම් ඇඟට හරි අමාරුයි. ඒ කියන්නේ මොකද්ද? හොඳ අවදිවීමක්ද? හොඳ අවදිවීමක් නෙමෙයි. උදේට ඇහැරෙනකොට අන්න අර වාහනයක් හිමින් නවත්තනවා වගේ හිමින් ඇහැ ඇරෙච්ච වෙලාවක් හොයන්න බෑ. නේ අඩනින්දෙන් වගේ ඉඳලා පොඩ ඇහැරෙනවා අවශ්‍ය වෙලා වෙනකොට
ඇඟ හොඳ මට්ටමකට සුසර වෙලා. ඒ වෙලාවට නැගිටලා යනු අරින්න දෙයක් තියෙනවද? කිසිම දෙයක් නැහැ. ඇඳේදී ඒ පැය ගාණක් තිස්සේ හැරීගෙන හිමින් ඇවිල්ලා අවශ්‍ය මට්ටමට වෙනවා. නිින්ද යනකොටත් එහෙමයි. ඇඳට ගිහපෙලේ ඉඳලා හොඳට සහැල්ලුව ඇඟේ තියෙන සහන ඇඟේ තියෙන. මෙහෙම දිවිලා මේ සහැල්ලුව මිදගෙන ඉන්න ගමන්ම සහැල්ලුවම නිින්ද යනවා. ඇහැරෙනකොට ඒකත් එහෙමයි. පටන් ගන්නෙත් එහෙමයි. දැන් අපිට වෙන්නේ අර බස් එකක් ඇවිල්ලා එක සැරේට බ්‍රේක් කරා වගේ ඇහැරෙන එක ඩිස්ක් ගාලා ඇහැරුණා. ඇහැරිච්චම දරි පිළි ගාලා වට පිට බැලුවා. තියෙන එකක් කරන දත් ටික මැදගත්තා. එහෙම නෙවෙන්නේ නේ. ඒ කියන්නේ සහැල්ලුවක් නැහැ. ඔන්න ඔය සුඛං සුපති සුඛං පටිපුජ්ජති කියන ඒවා තියෙනවා නම් ඕම වෙන්නේ නැහැ. බස් එකක් එකතැන බ්‍රේක් ගැහුවා වගේ වෙන්නේ නැතුව බොහොම අර මෘදුව මේ ඇහැරීම කියන එක සිද්ධ වෙනවා. නිින්ද යන එක බොහොම මෘදුව සිද්ධ වෙනවා. මේවා අත්දකින්න පුළුවන් ඕගොල්ලන්ට. එතකොට මෙන්න මේ මෛත්‍රී සාගත චිත්තය නිසා හටගන්න දේවල් ටිකක් ඔය. හැබැයි මෙන්න මේ මෛත්‍රී සාගත චිත්තය අර කියපු මන්ත්‍ර ශාස්ත්‍රේ නිදුක්කෙත්තා නිරෝගීවා කියවයි කියලා වෙන්නේ නැහැ. එහෙනම් කේන්තිය ගියාම ඒ නිකුත් වෙන ශරීරය වෙනස් කරගන්න නම් අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕනද අපිට? බොරුවට කේන්ති කියලා හරියනවද? හරියන්නේ නැහැ. සැබෑවටම කේන්ති යන්න ඕන. අන්නේ වෙලාවට දැන් බලා ගන්න පුළුවන් මිනිස්සෙගේ තත්ත්වය කොහොමද කියලා නේ. දැන් කේන්ති අරන් පෙන්නන්නේ මම දැන් කේන්ති ගාරන් පෙන්නන්නද? කිව්වහම දැන් මම දැන් ඔයාව බය කරනවා. දැන් බය කරනවා කියවහම මම කේන්ති අරන් පෙන්නවම දැන් දරුවෝ බය වෙනවද? දරුවෝ බය වෙන්නේ නැහැ. මම කේන්ති අරන් බොරුවට තාත්තා මේ බොරුවට කේන්ති අරන් තියෙන. දරුවෝ බය වෙන්නේ නැහැ. දැන් දරුවෝ දන්නේ මේ මොකද්ද කරන්නේ? මේ බොරුවක් කියලා. හැබැයි ඇත්තටම කේන්ති කිපෙලාට තමයි බය වෙන්නේ. අන්න ඒ වගේ මේ ඇත්තටම මේ කාරණාව සිද්ධ වෙන වෙලාවට ඔය කියන මට්ටම මෛත්‍රී සාගත හිත උපදින්නේ. එහෙනම් ඒකට ඕගොල්ලන්ට තේරෙනවද මම මේ කියන කාරණා නැවත නැවත කියන්නේ ඕගොල්ලෝ මේ කියන එක තේරුම් ගන්න නැහැ කියන මම දන්නවා. කිසිම වෙලාවක දැන් නිකන් ජප කිරීමකින් ඔය නිවැරදි පිරිසිදු චිත්තය උපදින්න කරන්න බෑ. ඒක කරන්නම වෙන්නේ මොකද්ද? ප්‍රශ්නයකට ගිහිල්ලා ප්‍රශ්නයත් එක්ක ගැටෙනකොට කේන්ති යන්නේ. ප්‍රශ්නෙත් එක්ක ගැටෙන්නේ පායනේ. තරහකාරය වෙන පැත්තකින්. මම වෙන පැත්තකින්. එහෙමනො මේක වෙන්නේ. හැබැයි ඉන්නේත් එක්ක රණ්ඩු කරලා ඇවිල්ලා පස්සේ වුණා තරහ ගන්න පුළුවන්ද? මතක් වෙනකොටත් තරහ එනවා. මතක් වෙනකොටත් දත් මිටි චර චර ගන්නවා. හීනෙන් මතක් කළා මක් වෙනවද? දත් මිටි කනවා හීනෙන් මතක් කළා. අන්න ඒ වගේ අපි මෛත්‍රී සාගත ක්‍රියාවලියට සම්මුඛ වෙලා ආයෙත් ගෙදර වෙල මොකක් කරන්න පුළුවන්ද? මෛත්‍රී හිත වඩන්න පුළුවන්. කරපු දේ නැවත සිහි කරන්න පුළුවන්. හීනෙමුත් ඕන. ඒ හිත වඩන්න පුළුවන්. එතකොට මෛත්‍රී චිතවිල්ල ආයි වඩන්න පුළුවන්. ආයි වඩන්න නම් මුලින් මොකක් කරන්න ඕනද? සැබෑවටම කරලා තියෙන්න ඕන. සැබෑවටම ගිහිල්ලා තරහව රණ්ඩු වෙලා ඉන්නේත් එක්ක රණ්ඩු වෙලා ආවට පස්සේ තමයි පස්සේ ඇවිල්ලා සීකර කරත් තරහ ගන්න පුළුවන්. නේ? අන්න ඒ වගේ මෛත්‍රී භාවනාවයි කියලා ඉවත් කරන්න පුළුවන් අපිට බැරි නෑ. මෛත්‍රී භාවනාව කරන්න ඕනේ කවුද? මෛත්‍රී සාගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම මේ මහ පොළොව තුල පවත්වපු කෙනෙකුට විතරයි. මේ මහ පොළොව තුල මෛත්‍රී සාගතව කය ක්‍රියාත්මක කළ නැත්නම්, මෛත්‍රී සාගතව වචනේ ක්‍රියාත්මක කළ නැත්නම්, මෛත්‍රී සාගතව හිත ක්‍රියාත්මක කළ නැත්නම් ඒ මිනිහට එරිමිනිය ගොතාගෙන කරන්න දෙයක් මොනව කරන්නේ? ඒක හරියට ගත්තොත් උදාහරණයක් විදිහට ගත්තොත් අපි ව්‍යාපාරයක් කරන කෙනෙක් කියලා හිතන්නකෝ. අපි ව්‍යාපාරයක් කරන මිනිස්සේ අපි දවසේම බිස්නස් කරනවා. ව්‍යාපාර කරනවා. ව්‍යාපාර කරලා විශාල මුදලක් උපයගෙන ඇවිල්ලා රැයට අපිට පුළුවන් ඕන නම් උපයාගත්ත සල්ලි ටික තැනකට වෙලා වාඩිලා සල්ලි ටික දිග අරගෙන නේ ගණන් කරන්න පුළුවන්. අද කොච්චර ලාභයිද කියලා. ගණන් කරලා සල්ලි ටික මිටි බැඳලා තියලා සතුටින් මොකක් කරන්න පුළුවන්ද? නිදා ගන්න පුළුවන්. අද නම් ඇඟිලියට ටිකක් කඩලා නේ. අද නම් ගොඩාක් ලාභයි කියලා ගණන් කරන්න පුළුවන්. හැබැයි දවල් දවසේම කකා කාලා බුදිය ගත්ත මිනිහෙකුට රැයට මොනවද ගණන් කරන්න තියෙන්නේ? ඇඟිලි ටික තමයි ගණන් කරන්න තියෙන්නේ නේ. අන්න ඒ වගේ අපි මෛත්‍රී සාගත චිත්තය කියලා කියන්නේ මෛත්‍රී සාගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා කියන්නේ දවස් 30 මොකක් කරනවා වගේද? ව්‍යාපාරය කරනවා වගේ මහන්සියලා මොකක් කරනවද? මහන්සියලා ව්‍යාපාරය කරනවා. ඒ කරලා උපයාගත්ත දේවල් ටික ගෙදර ඇවිල්ලා රැයට මොකක් කරන්න පුළුවන්ද? ගණන් කරලා සතුටු වෙන්න පුළුවන්. හැබැයි දවල් දවසේ කිසිම ඉපීමක් කරපු නැති මිනිස්සෙකුට රැයට ගණන් කරලා සතුටු වෙන්න දෙයක් තියනවද? සතුටු වෙන්න දෙයක් නැහැ. ගණන් කරන්න ගියොත් වෙන්නේ මොකද්ද? අද ගණන් කරන්න දෙයක් නැහැ කියලා හිතේ සන්තෝෂෙන් නෙමෙයි නිදාගන්නේ දුකෙන්. එහෙනම් අපි මෛත්‍රී සාගතව ක්‍රියාත්මක වෙච්ච කෙනෙකුට සිහි කළ යුතු, සිහි කළ හැකි බොහෝ දේ තියෙනවා. අන්‍යයට ඕනම වෙලාවක මොකක් කරන්න පුළුවන්ද? මම කරපු යහපත් දෙයක් සිහි කළා. නිින්ද යන්නේ නැත්නම් මොකක් කරන්න තියෙන්නේ? යහපත් දෙයක් සිහි කළා
හොඳට නිදා ගන්න. එතකොට මොකක් වෙනවද? ඔය අමාරු නිින්දනේ අඩු වෙලා යනවා. හැබැයි යහපත් දේවල් කරලා නැතුව නිකන් සියලු සත්ත්වයන් දුක් ඇත්තා දැන් නිින්ද යන්නේ. නිින්ද යන්නේ නැතුව මොකක් කරනවද? රැයට හීනෙන් පේනවා. එතකොට කියනවා මෛත්‍රී භාවනාව කරලා නිදා ගන්න කියලා. හාමුදුරු කෙනෙකුත් කියනවා. ටීවී එකෙත් කියනවා රැයට හීන පේනවා නම් මෛත්‍රී භාවනාව කරලා නිදා ගන්න. හරිනිමිත සූත්‍රය කියලා නිදා ගන්න. ඒවා මොකද කරන්නේ? නිින්දට යන්න පෙර සියලු සත්ත්වයන් දුක් ඇත්තා නිරෝගී ඇත්තා කියලා අපි ඔක කියනවා. කිව්වහම අර මානසිකව මහා ප්‍රශ්න නිසා හටගත්ත හීනයක් වෙන එක නම් පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. එහෙම නැතුව ඔන්න බුදුහාඳුරු කියපු අර්ථ ටික නම් වෙන්නේ නැහැ. වෙනව නම් ඕක අනිත් පැත්ත වෙන්න ඕනේ. මොකද්ද? කේන්ති ගන්නෙ නැතුව කේන්ති ගත්ත වගේ ඉන්නකොට කේන්ති ඒවා කිව්වහම අන්න අර කේන්ති ගියාට පස්සේ ශරීරයට ඇති වෙන ශ්‍රාවයන් ටික නිකුත් වෙලා ශරීරයේ ඇති වෙන සියලු පරිවර්තන වෙන්න ඕන. ඒ පරිවර්තන ටික එතෙන්දි වෙන්නේ නැත්නම් මෙතෙන්දි වෙන්න බෑ. මේ එකම කාරණාවේ බෙදපැත්ත පෙන්නන්නේ. ඒ අර පැත්තේ මෛත්‍රිය මේ පැත්තේ ඒක ප්‍රතිවිරුද්ධ පැත්ත මොකද්ද? ද්වේෂය. මෛත්‍රිය එක පැත්තක මෛත්‍රිය දෙනවා අනිත් පැත්තේ මොකද්ද? ද්වේෂ සහගත හිතයි මෛත්‍රිය සහගත හිතයි. ද්වේෂ සහගත හිතට එන්නේ ප්‍රතිඵලයක්මයි. මෛත්‍රී සහගත හිතට එන්නේ ඒ හේතුඵල මේ හේතුඵල. මේ හේතුර දාලා මේ ඵල ටික මේ හේතුර දාලා මේ ඵල ටික. මේ මෛත්‍රී සහගත චිත්තයට දාලා සුඛං සුඛද සුඛං පරිපෝෂිතන පාපකං සුඛිනම් පස්සේ ඔය ඵල ටික ලැබෙනවා. ද්වේෂ සහගත චිත්තයට දාලා අර කියපු ශරීරය කළු වෙන එක මූණ ආවලස්සන වෙන එක ශරීරයේ හෘද වස්තු වේග ස්පන්දනයේ වේගවත් වෙන එක මේ ලෙඩ රෝග ටික හට ගන්නවා මෙන්න මේ දේවල් ටික ඒ ප්‍රතිඵල මේ එකම කාරණාවක් අපිට ඕන නම් මේ පැත්ත වඩන්න පුළුවන් ඕන නම් මේ පැත්ත වඩන්න පුළුවන් හැබැයි දෙකම වඩන්න තියෙන්නේ එකම විදියට මම කියන එක තේරෙනවද මෛත්‍රී සාගත හිත වැඩෙන විදිය තමයි දේශ සාගත හිත වැඩෙන්නේ ඒ නිසා මෛත්‍රී සාගත හිත ලේසි ද්වේෂ සාගත හිත අමාරුයි නැත්නම් ද්වේෂ සාගත හිත දැන් අපිට හිතෙන්නේ මොකක්ද ද්වේෂ සාගත හිත වඩන එක ලේසි මෛත්‍රී සාගත හිත වඩන එක අමාරුයි කියලා. නමුත් මේ දෙකම වැඩෙන්නේ එකම විදියකට. ඒ මොකද්ද? ඒක අදාළ කාර්යයට සම්මුඛ වුණාට පස්සෙමයි ඒක වැඩෙන්නේ. දැන් මෙන්න මෙහෙම තව එකක්. දැන් මම ඔයගොල්ලන්ට කියනවා මේ තව මාස ලබන අවුරුද්දේ 2021 අපි මේ ලොකු වැඩක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔයගොල්ලෝ දැන් සල්ලි ටිකක් එකතු කරගන්න. මොකද්ද දැන් අපි කවද්ද කරන්නේ? 2021 20වත් නෙමෙයි හොඳ. 2021 ලොකු වැඩක් කරන්න යනවා. එක්කෙනෙක්ගෙන් රුපියල් 50000ක් 60000ක් වියදම් කරන්න වෙයි. කිව්වොත් කරමු. කිසි ප්‍රශ්නයක් නෑ. කරමු කිසි ප්‍රශ්නයක් නෑ. අපි ඕක කරන්න කියලා ඉන්නවා. දැන් එහෙනම් කියන්නේ දෙයක් ගොඩක් වෙලාවට කියනවා. එහෙම ගුවන් කිසි ගැටලුවක් නෑ. මම කියවතින් මේ හෙට අපිට වැඩක් තියෙනවා. මේකට ඕගොල්ලෝ හැමෝම සම්මාදායක වෙන්න ඕන. එක්කෙනෙක් රුපියල් 10000 ගාණේවත් අරගෙන ලබන සතියේ විතර වෙද්දි මේ ලබන නෙමෙයි හෙට. හෙට උදේ 9 වෙද්දි මෙහාට එන්න ඕනේ කිව්වොතින් මෙතෙන්දෙත් හරි ආන්දරේ අපි එන්නම් කියලා යයි. ගෙදර යනකොට සමානට යනවා. ගෙදරට ගියාම යකෝ බනහන්නේ රුපියල් 10000ක් තියෙන බනහන්නේ මිල නිකන් මේ. නෑ කමන්නේ. මේක කරන්න ඕන පින් අතේ වැඩන්නේ හොඳ දෙයක්. හිත හදාගෙන ඉන්න. රැයට නිදා ගන්න චා. ඒ වුණාට නේ වැඩක් නෑ නේ. Tamanට හිත කර අමුට හිත කර. ඒක හිමත් නෑනේ බැලුවාම නේ. ඔක මට දැන් මම වේදන් කළා දරුවෙකුට දුන්නා. ඒක මටත් හිත කරයි දරුවන්ටත් හිත කරයි. මේක දුන්නාම මේක අපිට ඉතන ඕනෝම දැන් මොකක් කරන්න හිතින් එක එක දේවල් වල උදේ 9ට දැන් එන්නේ කිව්වේ. තමයි 7:00 වෙනකොට දැන් 10 දාන්න නෙමෙයි 5000ක් දෙන්න. කමන්නේ 5000ක් දෙමු මේ අඩුපාඩුකම් අපේ ගෙවල ප්‍රශ්න තියෙනනේ. කියලා ඔහොම ඉඳලා 8:00 වගේ වෙනකොට සමහරට ඔක 3000 විතර බහැලා. 9 විතර එනකොට මොකක් වෙනවද? වැඩන්නේ. ওই බණ අහනකොට එළියම දැන් මම යනවා මේ වෙන දැනකට. ওই හාමුදුරුවෝ බණ කියන්නේ. දැන් මොකක් වෙනවද? මේක සැබෑවට කරන්න යනකොට තමයි ඇතුළේ ඉන්න මිනිහව එළියට එන්නේ. නිකන් මම 2021 වලින් කට්ටිය මොකක් කියනද? දැන් මේක ළඟට ඇවිල්ලාද සිද්ධිය සම්මුඛ වෙලාද? සම්මුඛ වෙලා නෑ. හරි කරමු. නේ? අපි ඕක තව එකක්. ඕගොල්ලොත් එක කවුරු හරි රණ්ඩු වෙලා ඕන දැන් ඕගොල්ලන්ගේ දරුවෙකුට මොකක් හරි අසාධාරණයක් කළා කියන්නකෝ. නේ? අයියා හරි තාත්තා හරි අම්මා හරි කියලා මම අද ඔකව අණ්ඩක් කඩලා මිසක පස්ස බලන්නේ නැහැ කියලා තමයි ගෙදරින් බහින්නේ දියේ. ටික දුරක් යනකොට දැන් අපි යනකොට ඒ මිනිස්සයා ඉන්නව හැඩි දැරිව පොල්ලකුත් අතේ තියාගෙන. දැන් කෙතෙන්ද වැඩේට සම්මුඛ වෙනකොට තමයි තියෙන්නේ මේ. වියන්ඩක් කරලා මගේ. දැන් ඉතින්ට ගියාම අර කියපු කතන්දර මෙහින් යන්නේ කොහමද? මම ඔක කණෙන් අල්ලගෙන දැන් ඉන්නේ මෙතෙන්ට. නේ?
ඔහොම කතාව කියාගෙන ගියාට මේ කතාව එතනදී ක්‍රියාත්මක කරන්න ගියාම එතින්ද ගියාම මේ කතාව කියනවාද? දැන් අපි මෙහි ඉඳන් බයිනෝනේ මහින්ද රාජපක්ෂ මෙහෙමයි යහමයි මෙහෙමයි කියලා. දැන් මහින්ද රාජපක්ෂ මෙතෙන්ට ආවද? ජනාධිපතිතුමනි මේ පුටුවා කියන මිනිහා වාඩි වෙන්නේ නේ. කියලා දැන් බුදුන් මේ බලන්න ඕන. දැන් ඕගොල්ලෝ ජනාධිපතිතුමාට විරුද්ධයි කියලා හිතන්නකෝ. මෙතන පළු යනකම් බැන බැන ඉන්නවා. බැරි වෙලා හරි මිනිස්සු මෙතෙන්ට ආවොත්. ඔය කියපු කතා එකක්වත් නෑ සර්. නේ? අපි ඉතින් ඔබතුමාට තමයි හැමදාම වැඩ කරේ. නේ? එහෙම වකනද? ඒ චිත්තය අපි මේක පවත්වන්න බෑ. තේරුණාද කියන එක? ඒතර මෛත්‍රී සාගත හිත දැන් අපි මෙහෙදි මෛත්‍රී කරනවා කියලා කිව්වට ඒ වැඩේ දැන් සල්ලි දෙන්නම් දැන් මම සල්ලි ගැන කිව්වේ නිකන් උදාහරණයක්. අර මිනිස්සු මරණයි කියලා ගියාට එතින්ද ගියාම මේක කරන්න පුළුවන්ද? ඒ වචනේ ක්‍රියාත්මක කරන්න බෑ. ඒ කියන්නේ සිතින් හිතුවට මේක කාය කර්මයක් විදියට ක්‍රියාත්මක කරන්න බෑ. ක්‍රියාත්මක කරොත් තමයි මරණ චේතනාව කියන එක හරියට හිතට එන්නේ. දැන් ඕගොල්ලෝ මනුෂ්‍ය ඝාතනයක් කරලා නැත්නම් සත්ත්ව ඝාතනයක් කියන එකනේ මනුෂ්‍ය ඝාතනයක් කරපුවා මම හිතේ මෙතන නැතුව ඇති. මනුෂ්‍ය ඝාතනයක් කරලා නැත්නම් ඕගොල්ලන්ට බලහත්කාරයෙන් මොනම හේතුවකින් මරණ චේතනාව කියන එක ගන්න බෑ. සැබෑවටම මරණ චේතනාව දන්නේ කවුද? මනුෂ්‍ය ඝාතනයක් කරපු මිනිහෙක් විතරයි. ඒ මරණයක් සිද්ධ කරන වෙලාවට හිතට දැනෙන මට්ටම මොකද්ද කියලා අපි කාටවත් කියන්න බෑ. ඒක දන්නේ ඒ ක්‍රියාවලිය කරපු මිනිහට විතරයි. ඒ චිත්තේ එහෙම කරපු නැති මිනිසුන්ට උපදිනවා නම් ඒක හරි කතාවක් නේ. එහෙනම් දැන් මෙතන ඉන්නනේ අම්මලා, දරුවෝ බිහි කරපු අම්මලා. ඒ වගේම තාම දැන් අපේ මිනිස්සු ඉන්නනේ දැන් තාම මේ ඒ බලාපොරොත්තු ඉන්නනේ. දැන් ඔයාලට තේරෙනවද දරුවෙක් බිහි කරන්නකොට ඒ දැනෙන ශාරීරික මට්ටම? දැනෙන්නේ නැහැ. දැන් කලින්ත් ඔය විදිහට නේ හිතේ. ඒ කියන්නේ අම්මා කෙනෙක් ඒ වෙලාවට විඳින මානසික මට්ටම ඒ වෙලාවේ හිතට දැනෙන දැනීම දුවේකට අපිට නම් කොහොමද දැනෙන්නේ? දුවේකට දැන් දරුවෙක් ලැබෙන්න ඉන්න දුවේකටවත් මොකක් කරන්න බැරිද? ඔය මට්ටමේ ඉඳන් ඕක ගන්න බෑ. අපි හිතන් ඉන්න මෙහෙම ඇති කියලා. දරුවා හැම වෙලාවට පස්සේ තමයි තේරෙන්නේ ඇති කියලා හිතන් හිටපු එක නෙමෙයි උනේ කියලා. ඒ නිසා දරුවෙක් බිහි කරන අම්ම කෙනෙකුට බිහි කරන වෙලාවේ දැනෙන චේතනාව දරුවෙක් බිහි කරන අම්ම කෙනෙකුට බිහි කරන වෙලාවේ විතරමයි දැනෙන්නේ. බිහි නොකරපු ගෑනු ළමයෙකුට ඒක දැනෙන්නේ නැහැ වගේ. මෛත්‍රී සාගත හිත උපදින්නේ මෛත්‍රී සාගත කාර්යයකට මැදිහත් වෙච්ච කෙනාටමයි. කේන්ති ගියපු කෙනාටමයි ඒ කේන්ති යාම නිසා ඇති වෙන ප්‍රතිඵල ටික උපදින්නේ. කේන්ති ඒවා කියුවොත් කේන්තිය රඟපෑවටවත් නෙමෙයි නම් මම මේ කියන එක මම මෙච්චර මහන්සියෙන් තේ පේරනවද කියන එක. ඕගොල්ලෝ හිතන් ඉන්න තැනින් නෙමෙයි මේ මෛත්‍රී සාගත හිත උපදින්න ඕන. මම මේකයි කිව්වේ මේ මෛත්‍රී සාගත හිත මේ මහ පොළවේ රෝපණය වෙන දවසටයි මෛත්‍රී නිසා ඇති වෙන ආනිසංස ටික ලැබෙන්නේ. මොකද අපි කේන්තිය මේ මහ පොළවේ හැම වෙලේම රෝපණය කරනවා. රෝපණය කරන නිසා තමයි හතර වටේ ඉන්න මිනිස්සුන්ට අපි නිසා මොකක් වෙන්නේද? පීඩාව බය උපදවන්නේ නැද්ද? අපි කේන්ති ගත්ත ගෙදර ඉන්න තාත්තා රැයට බීලා ඇවිල්ලා බොන කෙනෙක් ඉන්නවා හිතනවා කේන්ති ඇවිල්ලා ගෙවල් වල තියෙන බඩු පොඩි කරනවා අර මේ කරනවා අම්මට දෙක රණ්ඩු වෙනකොට දැන් මිනිස්සු අමනුෂ්‍යව කොච්චර ප්‍රිය වෙනවද අපිටනේ? වටේම ඉන්න මිනිස්සු ගෙදර ඉන්න දරුවෝ සතා සිව්පාපුවා මොකද්ද වෙන්නේ? බොහොම ප්‍රිය වෙනවනේ. ඒ කියන්නේ ඒ අයගේ ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැද්ද අපි කරන ක්‍රියාවලියට? අපි දැන් රළු වෙලා තරහ ගිහිල්ලා ගෙදර නෝනත් එක්ක හරි දරුවොත් එක්ක රණ්ඩු වෙනකොට වටේ පිටයි ඉන්න මිනිස්සුන්ට ඒක දැනෙන්නේ නැද්ද? ගෙදර ඉන්න බල්ලට දැනෙන්නේ නැද්ද? බල්ලත් බුරන නොකඩවාම. වටේ පිටේ ඉන්න මිනිස්සුත් කන් දෙක දොර අරන් බලාගෙන ඉන්න මොකද්ද මේ වෙන්නේ කියලා නේ. ගෙදර ඉන්න සතා සිව්පාපුවා බය වෙලා ඉන්න දරුවොත් නෝනත් ඔක්කොම බය වෙලා ඉන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඒ ද්වේෂාගත හිතට දේශාගත හිත නිසා බාහිර පරිසරයට මේක දැනෙන්නේ නැද්ද? දැන් ඕකේ අනිත් පැත්තත් කොහොමද තමයි? මොකද? මෛත්‍රී සාගත හිත ඉපදුනොත් ඒක දරුවන්ට, නෝනට, අසල්වාසීන්ට, ගෙදර ඉන්න බල්ලට සියලු දෙනාටම මේක දැනෙනවා. දැනෙන මට්ටමකට මේක එනවා. අන්න එතකොට මිනිස්සුયો, අමනුෂ්‍යයෝ, දේවතාවෝ, සතාසිව්පාවෝ මේ හානි වෙන්නේ මේ ප්‍රියමාවයටපත් වෙනවා. දැන් පැහැදිලි ප්‍රායෝගික නැද්ද? මේක තේරෙන්නේ නැති හැම වෙලාවෙම බලන්න දේශයට සමාන කරලා බලන්න. ද්වේෂාගත සිත උපදිනකොට අපින් බොහෝ අය අපින් ඈත් වෙලා යනවා. අපිව අප්‍රිය කරනවා. අපිට බය උපදවනවා. අපි නිසා බය උපදවනවා. බල්ලක් දුවනවා එනකොට නේ. අවටම ඉන්න මිනිස්සුත් අපිව අප්‍රිය කරගෙනවා නේ. ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ හැබැයි නිකන් බීලා වගේ ආපු දවසට දැන් තරහ ගිහිල්ලා වගේ ඉන්න දවසට තරහ ගියපු දවසට.
තරහ ගිහිල්ලා අපි කරන දේවල් නිසා. ඒ දේවල් කරන්න බෑ. ඒ තරහ ගිහිල්ලා කරන දේවල් ඒ මට්ටමින් තරහ යන්නේ නැතුව කරන්න බෑ. නේ? ඒ මට්ටමින් තරහ යන්නේ නැතුව කරන්න බෑ. එහෙනම් මෛත්‍රී සාගතව කරන දේවල් මෛත්‍රී හිතේ උපදින්න නැතුව ඒ මට්ටමින් කරන්න බෑ. අපිට උන රඟපාන්න පුළුවන්. එහෙනම් කය සිතටත් සිත කයටත් එකිනෙකාට අන්‍යමන්‍ය උදව් කරගන්නවා. එහෙම හැඟීමක් එනකොට එහෙම ක්‍රියාත්මක වෙනවා. එහෙම ක්‍රියාත්මක වෙනකොට එහෙම හැඟීම උපදිනවා. මේක ඒකෙන් මේකටත් මේකෙන් ඒකටත් එකිනෙකාට උදව් කරගෙන මේ කියන්නේ. එහෙම කය ක්‍රියාත්මක වෙනකොට එහෙම හැඟීම හිතරෙනවා. එහෙම හැඟීම හිතරෙනකොට එහෙම කය ක්‍රියාත්මක වෙනවා. තරහ යනකොටයි අර විදිහට අපි හැසිරෙන්නේ. එහෙම හැසිරෙනකොටයි තව තරහට ජීවත් වෙන්න මේ පරිසරේ සැකසෙන්නේ. දැන් අපි තරහ ගිහිල්ලා දරුවගේ ලුත ගන්නෑනේ. තරහ ගිහිල්ලා රණ්ඩු වෙන මිනිස්සෙක්ගේ තරහ ගිහිල්ලා අපි මේ ඔළුව අත ගාලා පුතේ මේ කීයක් හරි දෙන්නම් උඹ ගෙදර ඵලයන් කියලා කියන්නේ නැහැ නේ. රණ්ඩුවක් වෙච්ච වෙලාවේ අපි දෙන්නේ කිසිම මේ තරහක් මරහක් නැහැ. අපි දෙන්න හොඳට මේ අපි දෙන්නේ යාළුවෝ කියලා කියන්නේ තරහ ගිහලා. එහෙම නොමක කරන තරහට ජීවත් වෙන්න පරිසරය හැදෙන ගාම කරපු ගම. තරහ ජීවත් වෙන්න බෑ. තරහ ජීවත් කරවන්න නම් අපි කයින් ක්‍රියාත්මක කරන දේ ඊළඟ සිතවිල්ල ජීවත් කරවන්න හේතු වෙනවා. අපි තරහ ගිය වෙලාවට පුතේ මේ ඔයා දැන් අපි දරුවෙකුගේ සිදුවීමකදී කියන්නේ පුතේ ඔයා කොහොම හරි මේවා මේ නිවැරදි වැරදි ටික හදාගෙන හැදෙන්න කියලා කියපු ගමන් තාත්තගේ තරහ වැඩි වෙන පැත්තටද මේ කායික ක්‍රියාව ක්‍රියාත්මක වෙන්නේ අඩු වෙන පැත්තටද? අඩු වෙන පැත්තට. කේන්තිය නිසා කරපු ක්‍රියාව නිසා ආයි කේන්තිය යන හිතේ අඩු වෙනවා. එහෙනම් ඒ කියන්නේ මම හිත කයට බලපානවා. කායික ක්‍රියාවයි මානසික ක්‍රියාවට බලපානවා. එහෙන් මෙහෙම වැටෙන එකක් වගේ. කායික ක්‍රියාව සිතවිල්ලට බලපානවා. සිතවිල්ල කායික ක්‍රියාවට බලපානවා. මේක කායික ක්‍රියාව සිතවිල්ලට විතරක් බලපානව නෙමෙයි. හිත බලපාලා කායික ක්‍රියාව සිද්ධ වෙනවා. ඒ කරපු කායික ක්‍රියාව ඊළඟ සිතවිල්ලට උදව් වෙනවා. ඒ නිසා තමයි කේන්තිය ගොඩක් වෙලා පවතින්නේ. මේ එකට හේතු වෙලා යනවා. ඔක තව ඉස්සරහට අපි ඔක පැහැදිලි කරමු. මේ පළවෙනි වතාවට ගියා අවසාන වතාවේ එමුනේ මේ හොඳේ. තව ඉස්සරහදී මේ පැහැදිලි කරන්න දැන් පැහැදිලි